නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අපට අපිට සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ මේ වීරියට අදාළනේ. මේ පාළි විරීන්ද්‍රයන් හෝති කියලා දේශනා කරානේ. ඒකට ඒකට අදාළ පද ටික තමයි විස්තර කරමින් හිටියේ. එතන අපි නතර කරේ උත්සාහෝ කියන එකනේ. උත්සාහන වශයෙන් උත්සාහෝ කියන එක. ඒතකොට එතනින් එහාට තියෙන ටික අපි පැහැදිලි කරගෙන යමු. හරි. කවුද පරිවර්තනය කරන්නේ? පඤ්ඤාදිස් සාස්මතුන්ද අද? එහෙනම් අවසරයි සානසින්. තිර භාවට්ටේන කියන තැන දන්නේ සන්නේ. සෝල්හි කෙනෙක් කිව්වද? අපි නෑනේ. අදිමත් එහෙම. අදිමත් උත්සාහ වශයෙන් උස්සෝල්හි අදිමත් උත්සාහ වශයෙන් අදිමාත්‍ර උත්සාහ වශයෙන් උස්සෝල්හි යනුයි. තිරභාවට්ඨේන තාමෝ තිරභාවට්ඨේන ස්ථීර භාව අර්ථයෙන් තාමෝ තාමයයි. චිත්ත චේතසිකානං ධාරණ වශයෙන් අවිච්ඡේදතෝවා පවත්තන වශයෙන් කුසල සන්තානං ධාරේතිති දිති. චිත්ත චේතසිකානං චිත්ත චෛතසිකයන් ධාරණ වශයෙන් දැරීම් වශයෙන් වා හෝ අවිච්ඡේදතෝ පවත්තන වශයෙන් නොසිදීම් වශයෙන් නොසිදීමෙන් පවත්තන වශයෙන් පැවතීම් වශයෙන් කුසල සන්තානං ධාරේතිති කුසල සන්තානය ධරයිනුයි දිතියයි. අපරෝ නයෝ නික්කමෝ චේස එතන මේ චිත්ත චේතසිකානන් ධාරණ වශයෙන් කියන එක මේක සම්නේ දීලා තියෙන්නේ මේ දැරීම වශයෙන් කියන එක තමයි. එතන විශේෂයෙන් කියලා තියෙනවා මේ ඒවා මේ වැටෙන්න දෙන්නේ නැති ඔය කියන්නේ ඒවා පහතට වැටීමට නොදී දැරීම වශයෙන් කියලා මේ විශේෂයෙන් දීලා තියෙනවා. ඊට පස්සේ කියමු. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ ඊයේ කරපු එකේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අහන්නද? අවුනාශ. අර වීරිය නිर्देशේ පටන් ගද්දිම අටුවා විසන්නස්. ඒකේ අර කායිකං කියලා නාම නැති කියන තැන ඉඳලා සම්ස මේ ඒ ටික තේරුන්නේ නැහැ පොඩ්ඩක්. තව උඩ සම්ස. ඔව්. තව චුට්ටක් ඔය තියෙන සම්ස මේ කායිකං නාම ඒ මේ 145 පිටුවේ ඔව්. ඒ කොටස සවනස පොඩ්ඩක් තේරුණා මදි. ඔව්. එතන පාළියේ තියෙනවනේ කොහොමද? පාළිය දේශනා කරනෝනේ යදපි භික්ඛවේ කායිකං වීරියං කියලා තියෙනවා. එසාස්තු මොකද ඒකත් තදපි විරිය සම්බොජ්ජංගෝ කියලා කියනවා. ඊට පස්සේ තදපි චේතසිකං වීරියං තදපි විරිය සම්බොජ්ජංගෝති කියලා එහෙම එනවා. එතකොට මේ තැනකදී මේ දෙකම මෙතන මොකද්ද උනේ? වීරිය මේ සම්බොජ්ජංගයට තමයි ගත්තේ. ඒතර කියනවා මෙන්න මේ තැන්වලදී මේ සූත්‍රවලදී මේ චංකමාදී කරුණතස්ස උප්පන්නෝ කායිකාන්ති උච්චමානම්පි මේක මේ කායිකං කියලා කියනවා කායික විරියන් කියලා දේශනා කරනවා.
හැබැයි කාය විඥානංගේ කායිකං නාම නැත්ති. ඒතර කාය විඥානං නාම කියන්නේ කායික විඥානං විය. කාය විඥානයේ වගේ ඒක කායික නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ චිත්ත කා මේ කියන්නේ චෛතසික වීරිය තමයි තියෙන්නේ නේ. ඔව් මේ දෙකෙන්ම අදහස් කරන්නේ අතරම චෛතසික වීර්යය තමයි අදහස් කරන්නේ. මේ පාළිත් මේ කියන්නේ නේද? තදපි වික්‍රේ කායිකං වීර්යයන් තදපි වීර්ය සම්බොජ්ජංගෝ කියලා. ඔව් දැන් දක්වන්නේ මෙතන කායිකං කියන්නේ කායිකං නාම නැති කියන්නේ මේ කායික වීර්යයක් නෑ. කියන්නේ චෛතසික එකක්ම තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා නේද? චේතසික මේ පනේ තන්දීපේතුන් චේතසිකෝදී උත්තෝ. එතකොට එතන නිද්දේ පාළි එතන තියෙනවා චේතසිකෝ කියලා දක්වනවා. චේතසිකෝ වීර්ය ආරම්භු කියලා දක්වනවා. චේතසිකෝ කියලා දක්වන්නේ අන්නේ හේතුව නිසා. එහෙම කායික එකක් නෑ කියන්නම තමයි මේ මේ කියන්නේ කරන්නේ නේ. එහෙම. මේක කායික කියලා විවහාර කරනවා. ඒ තැනට අනුකූලව. එහෙම. එහෙම එකක් නැහැ. ඉතින් අතන ඒතර අර කය මුල් කරගෙනනේ එතකොට කරන්නේ. කයින්නේ මේ මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධ කරන්නේ. එහෙම. එතකොට එතනත් ඉතින් ප්‍රධාන වෙන්නේ හිත. හිතේ තියෙන විදිහට තමයි ප්‍රධාන වෙන්නේ. ඒ හිතේ තියෙන වීරිය කියන්නේ ඉතින් චෛතසික වීරියමනේ කොහොමද? චෛතසික වීර්යය තමයි එන්නේ. ඔතනත් කියන්නේ. එහෙම. බොහොම පිංසන්නස්. හරි. ඊට පස්සේ අපරෝණයෝ අවසරයි. අපරෝ නයෝ නික්ඛමෝ චේසෝ කාමානං පනුදනාය පරක්කමෝ චේසෝ බන්ධනච්ඡේදනාය උයාමෝ චේසෝ ඕඝස්ස නිත්තරනාය වායාමෝ චේසෝ පාරංගමනට්ඨේන උස්සාහෝ චේසෝ පුබ්බංගමට්ඨේන උස්සෝල්හි චේසෝ අදිමත්තට්ඨේන ථාමෝ චේසෝ පලිගුග්ඝාටනතාය දිති චේසා අවටිති කාරිතායාති අපරෝ නයෝ තවත් ක්‍රමයකි ඒසෝ නික්කමෝච මේ කුසීත බැවින් නික්මීමද කාමානං පනුදනාය කාමයන් දුරු කිරීම පිණිසය ඒසෝ පරක්කමෝ මේ මතු උත්සාහවත් වීම බන්ධනච්ඡේදනාය බැඳීම් සිඳීම පිණිසය ඒසෝ උයාමෝ මේ උත්සාහය ඕඝස්ස නිත්තරනාය ඕගයාගේ ඉතරවීම පිණිසය ඒසෝ වායාමෝ මේ වෑයම පාරංගමනට්ඨේන පරතරට යෑම පිණිසය ඒසෝ නිර්වාණය නැමැති පරතර එහෙම ඒසෝ වායාමෝ මේ වායාමයට පාරංගමනට්ඨේන නිර්වාණය නැමැති පරතරට යෑම පිණිසය ඒසෝ උත්සාහෝච මේ උත්සාහයද පුබ්බංගමට්ඨේන පූර්වාංගම අර්ථේනි ඒසෝ උස්සෝල්හි මේ වීරිය අදිමත්තට්ඨේන අදිමාත්ත අර්ථේනි ඒසෝ ථාමෝ මේ ථාමය පලිගුග්ඝාටනතාය ඒ කියුසා කෙලෙසයන් ඉදිරීම පිණිස කියනවා ගන්න ඔබේ පලිග කියන්නේ ඉතින් කෙලෙස් වලට කියනවා. මෙතන කියන අවිජ්ජාව නැමැති පලිගය ඝාටනය පිණිස කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒසෝ ථාමෝ මේ ථාමය පලිගුග්ඝාටනතාය අවිද්‍යාව නැමැති පලිගය ඉදිරීම පිණිසය ඒසා දිති මේ දිතිය අවට්ඨිත කාරිතායාති ස්ථීරව සිටීමේ කාර්ය පිණිසය යනුවෙනි හරි. ඊට පස්සේ අනිත් පාඩ ටික තියෙනවානේ. එතන විස්තර කරනවා නේද? අසිතිල පරක්කමතා අනික්කිත ඡන්දතා
අනික්කිත දුරතා දුර සම්පග්ගාහෝ මේ අධිපද ටික විස්තර කරනවා කියමුනේ. කාමං තචෝච නහාරෝච අට්ඨිච අවසිස්සතූති එවං පවත්ති කාලේ අසිතිල පරක්කමන වශයෙන් අසිතිල පරක්කමතා කාමං ඒකාන්තයෙන් තචෝච සමද නහාරුච නහරද අට්ඨිච ඇටද අවසිස්සතු ඉති එවං ඉතිරි වේවායයි මෙසේ පවත්ති කාලේ පවතින කාලයේහි අසිතිල පරක්කමන වශයෙන් ලිහිල් නො වූ මතු උත්සාහවත් වීම අසිතිල පරක්කමතාවයයි. තිර පරක්කමෝ දල්හ පරක්කමෝති අත්හෝ යස්මා පනේතං විරියං කුසල කම්ම කරනට්ඨානේ ඡන්දං න නික්ඛිපති දුරං න නික්ඛිපති න ඕතාරේති න විස්සජ්ජේති අනෝසක්කිත මාන සතං ආවහති තස්මා අනික්කිත ඡන්දතා අනික්කිත දුරතාති වුත්තං. තිර පරක්කමෝ ස්ථීර උත්සාහය දල්හ පරක්කමෝ ඉති අත්තෝ දැඩි උත්සාහය යන අර්ථයයි. යස්මා පන යම් හේකි මනාහි ඒතං වීරියං මේ වීරිය කුසල කම්ම කරනට්ඨානේ කුසල කර්ම කරන ස්ථානයේහි ඡන්දං න නික්ඛිපති ඡන්දය බැහැර නොකරයි දුරං න නික්ඛිපති දුරං කිව්වා මෙතන ඔව් මෙතන කියනවා ඒක අර්ථ දෙකක් දීලා තිනවා සම්නේ. ඒක දීලා තිනවා තුන් එකක් වගකීම වන්නා වූ කුසලය කියලා. ඊට පස්සේ කරනා ලද නැත්නම් බාර ගන්නා ලද ප්‍රතිඥාව කියලා. එහෙම අර්ථ දෙකක් දීලා තියෙනවා. දුරං න නික්ඛිපති වගකීම බහා නොතබයි කියනවා. වගකීම වන්නා වූ කුසලය වගකීම වන්නා වූ කුසලය න නික්ඛිපති බහා නොතබයි න ඕතාරේති නොපසු බස්වයි න විස්සජ්ජේති අත් නොහරි අනෝසක්කිත මාන සතං ආවහති නොපසු බස්නා මනසක් උසුලයි. තස්මා එබැවින් අනික්කිත ඡන්දතා අනික්කිත දුරතා ඉති උත්තං. තස්මා එබැවින් අනික්කිත ඡන්දතා අනික්කිත දුරතා යයි කියන ලදී. යථාපන නජ්ජාදිකේ උදක සම්භින්නට්ඨානේ දුරවාහ ගෝණං ගන්හතාති වදන්ති සෝ ජන්නුනා භූමින් උප්පීලෙත්වාපි දුරං වහති භූමියං පතිතුං න දේති ඒවමේවං විරියං කුසල කම්ම කරනට්ඨානේ දුරං උක්ඛිපති පග්ගන්හාති තස්මා දුර සම්පග්ගා හෝති වුත්තං. යථාපන යම්සේ වනාහි නජ්ජාදිකේ උදක සම්භින්නට්ඨානේ නදී ආදී ජලය එක්රස් වන්නා වූ ස්ථානයේහි දුරවාහ ගෝණං බරඋසලන්නා වූ ගොනුට ගන්හතාති වදන්ති ගනුවයයි කියද්ද සෝ ඒ ගුණා ජන්නුනා දනහිසින් භූමින් උප්පීලෙත්වාපි බිම තද කොටද දුරං වහති බර ඔසවයි භූමියං පතිතුං න දේති බර බිමට වැටීමට නොදෙයි. ඒවං ඒව මෙසේම විරියං වීරිය කුසල කම්ම කරනට්ඨානේ කුසල කර්ම කරන ස්ථානයේහි දුරං උක්කිපති බර ඔසවයි පග්ගන්හාති රුකුල් දෙයි. තස්මා එබැවින් දුර සම්පග්ගා හෝ ඉති උත්තං දුර සම්පග්ගා හෝ යයි කියන ලදී. ආරේතීති විරි ඉන්ද්‍රියං පග්ගහ ලක්කනේ උත්සාහ කරන ලක්ෂණයෙහි ඉන්දට්ඨං ඉති ඊශ්වරත්වය කෙරෙහිනුයි විරි ඉන්ද්‍රියං විරි ඉන්ද්‍රියයි. කාර්යති කියන්නේ
අර වෙනවා කියලා තියෙන එතන තියෙන්නේ. හරි. කියවගෙන නැහැ. හ්ම්. කෝසජ්ජේ න කම්පති ඉති විරිය බලං කෝසජ්ජේ කුසීත භවෙහි න කම්පති ඉති කම්පා නොවේනුයි විරිය බලං විරිය බලයයි යථාව නීයානික කුසල වායමතාය සම්මා වායාමෝ යථාව නිවැරදි නීයානික නෛර්යානික කුසල එතන වායමතාය යතාව නෙමෙයි දැන් එනවනේ කලින් ඔක්කොම යාතාව කියලානේ ආවේ. නේද? දැන් පාඩේ හදාගන්න වෙයි. යාතාව නීයානික කියලා තමයි එන්නේ. කලින් හැමතැනම යාතාව කියලා තමයි ආවේ. අපි මේ පොතේ ආවේ ආසුන් මේ යථාව කියන පදේ තමයි නේ. ওই පොතේ ආවේ එහෙම නෙමෙයි. මගේ ඊට මේ කලින් දැන් අපේ සානස යථාව කියලා ඒ අර මේ චත්ත සංගායනයේදී යාතාව කියලා තියෙන්නේ. මතක මේ පොතෙත් ආවා කියලා සානස. මට අපේ මෙතනත් යතාව තියෙන්නේ. සම්මා සමාධි කියන එකෙත් යතාව කියලා තියෙන්නේ. ඔය අර මේ අරිචිත්තාසුනේ දොක්කේ චත්ත සංගායනාවේ මේ තියෙන්නේ යාතාව කියලා මට මතක එහෙම විදිහට තියෙන දෙකේ. එහෙනම් සටහනක් ඔව්. රට සංගණන එහෙම තියෙන්නේ දෙකේම යාතාව. යාතාව කියලා තමයි තියෙන එක තමයි. සටහනක් දාගෙන යමු ඉතින් එතන වල. හරි. කියමු. යාතාව කියලා කියන්නේ වෙන කියන්නේ යාතාව කියන්නේ යාථාව නීයානික කුසල වායමතාය සම්මා වායාමෝ යාතාව නීයානික කුසල වායමතාය නිවැරදි නෛර්යානික කුසල වෑයම සම්මා වායාමෝ සම්මා වායාමයයි හරි. ඊට පස්සේ අපි යනවා සාංශ සති ඉන්ද්‍රියට කතමන් තස්මින් සමයේ සතින්ද්‍රියං හෝති කියන එතනේ පාළියට. කියමු නේද? කතමං තස්මින් සමයේ කතමං තස්මින් සමයේ සති ඉන්ද්‍රියං හෝති යා තස්මින් සමයේ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතීන්ද්‍රියං සති බලං සම්මා සති ඉදං තස්මින් සමයේ සති ඉන්ද්‍රියං හෝති තස්මින් සමයේ ඒ සමයෙහි කතමං සති ඉන්ද්‍රියං හෝති කවරෙක් සති ඉන්ද්‍රිය වෙයිද තස්මින් සමයේ ඒ සමයෙහි යා සති යම් සතියක් අනුස්සති පුන පුනා සිහි කිරීමක් පටිස්සති අභිමුඛ කොට සිහි කිරීමක් සති ස්මෘති සංඛ්‍යාත සිහි කරන අයුරක් සති සරණතා ස්මෘති සංඛ්‍යාත සිහි කරන අයුරක් ධාරණතා දරණ බවක් අපිලාපනතා අරමුණෙහි පිවිසෙන බවක් අසම්මුස්සනතා සිහිය නොනස්නා බවක් සති ස්මෘතියක් සති ඉන්ද්‍රියක් සති බලං සති බලයක්
සම්මා සති සම්මා සතියක් වේද ඉදං මෙය තස්මින් සමයේ ඒ සමයෙහි සති ඉන්ද්‍රියං හෝති සති ඉන්ද්‍රිය වෙයි. හරි. මේ පද ටික තවට ඉහළ ඉස්සර කියව ගන්න. සතීන්ද්‍රිය නිද්දේශේ සරණක වශයෙන් සති සතීන්ද්‍රිය නිද්දේශේ සතීන්ද්‍රිය නිර්දේශේහි සරණක වශයෙන් සිහි කරන වශයෙන් සති සතියයි. ඉදං සතියා ස්වභාව පදං ඉදං මෙය සතියා සිහියෙහි ස්වභාව පදං ස්වභාව පදයයි. පුනප්පුනං සරණතෝ අනුස්සරණ වශයෙන් අනුස්සති පුනං පුනං සරණතෝ නැවත නැවත සිහි කිරීම වශයෙන් අනුස්සරණ වශයෙන් අනුස්සරණ වශයෙන් අනුස්සති අනුස්සතියයි. එතන අනුශබ්දය පුනප්පුන අර්ථය කියනවා. නැවත නැවත කියන අර්ථය කියනවා. ඊළඟට ඊට පස්සේ කියනවානේ පටිස්සති කියලානේ. පටිස්සති කියලාද පටිස්සති කියලා තියෙනවා. පටිස්සති කියලා තියෙන්නේ. ඒතර පටිස්සති කියන එකේ පටි ශබ්දය ගත්තයින් පස්සේ එතන අභිමුඛ අර්ථය තමයි කියන්නේ. අභිමුඛං ගන්ත්වා විය සරණතෝ පටිසරණ වශයෙන් කියලා. හරි කියමු මේක. ගන්්වා විය සරණතෝ පටිස්සරණ වශයෙන් පටිස්සති අභිමුඛං ගන්්වා විය අභිමුඛයට ගියාක් මෙන් සරණතෝ සිහි කිරීම වශයෙන් පටිස්සරණ වශයෙන් ළඟට ගොස් සිහි කිරීම වශයෙන් පටිස්සති පටිස්සතියයි. උපසග්ග වශයෙන්වා වඩ්ඩිත මත්තමේතං වා නැතහොත් උපසග්ග වශයෙන් උපසර්ග වශයෙන් වඩ්ඩිත මත්තමේතං ඒතං මෙය වඩ්ඩිත මත්ත වැඩිම මාත්‍රයකි. මෙය කියන අංශය මෙතන අතරම අදහස් කරන්නේ මෙය කියන එකෙන් මේ මෙතන මේ කලින් කියපු පදේ පටිස්සති කියන එකේ ඒ පටි උපසර්ගයේ එතන අර්ථයක් නැහැ කියලා තමයි කියන්නේ. කියන උපසර්ග වශයෙන් ඒක පෙන්නනවා කියලා කියන්නේ වැඩි කළා පෙන්නනවා කියන එක තමයි කියන්නේ. විශේෂ අර්ථයක් නැහැ කියලා කියන අර කලින් කියපු විදිහට. ඊට පස්සේ සරණාකාරෝ සරණතා සරණාකාරෝ සිහි කරන ආකාරය සරණතාවයයි. යස්මාපන සරණතාති තින්නම් සරණානම්පි මෙතන අපි දැන් කියමු සරණතා දැන් මෙතන නේද පටිස්සති වලින් පස්සේනේ. ඒතර මේ සරණතා කියන එක තමයි දැන් මේ පරිවර්තනය කරේ මේ අසු මේ සරණතා කියන පදේ. හැබැයි මේ සරණතා කියන එකට කලින් තියෙන ආපෝ පදයක් මොකද්ද මේ? සති කියලා පදයක් දේශනා කරලා තියෙනවා. දැන් ඇයි මේ සති කියලා දේශනා කරන්න කියන එක තමයි දේශනා කරලා තියෙන්නේ. මොකද්ද ඒකද හේතුව කියන එක තමයි සනස මෙතන මේ පැහැදිලි කරන්නේ. කියමු. යස්මාපන සරණතාති තින්නම් සරණානම්පි නාමං තස්මා තං පටිසේදේතුං පුන සතිග්‍රහණං කතං සති සංඛාතා සරණතාති අයං හෙත්ත අත්ථෝ. යස්මාපන යම් හේකින් වනාහි සරණතායිති සරණතා යනු තින්නම් සරණානම්පි නාමං තිසරණයටද නමකි. ඔව්. තින්නම් සරණානම්පි නාමං තිසරණයටද නමකි. තස්මා එබැවින් තං පටිසේදෙතුන් ඒ තිසරණය ප්‍රතිෂේධනය කිරීමට පුන නැවත සතිග්‍රහණං කතං තිසරණය යන අර්ථය ප්‍රතිෂේධ කිරීමට තස්මා එබැවින් තං ඒ තිසරණය යන අදහස අර්ථය පටිසේධනය ප්‍රතිෂේධනය කිරීමට පුන නැවත සතිග්‍රහණං කතං සති ග්‍රහණය සති පදය ගැනීම කරන ලදී. සති සංඛාතා සරණතා ඉති සති
සංඛ්‍යාත වූ සරණතා ඉති සරණතාවය යනු එත මෙහිලා අයං අත්තෝ මේ අර්ථයයි. පැහැදිලි නේ? ඒතර එතන විශේෂයෙන් අදහස් කරන්නේ මොකද්ද මේ සරණතා කියලා කිව්වොත් එහෙම මේක තිසරණයටත් මේ සරණතාවය කියලා කියනවා. ත්‍රිවිධ රත්නයට තිසරණයටත් ඒ සරණතාවය කියන එක කියනවා. ඒකට ඒක නතර කරන්න තමයි නැවතවතාවක් මෙතන මේ සති කියලා පදය අරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒක කියන්නේ මොකද්ද මේ සති සංඛාතා සරණතා. කියන්නේ මේ සතියයි කියන ලද සරණතාවය තමයි මේ කියන එක තමයි මේකෙන් කියන්නේ. මේකේ අර්ථය වෙන්නේ. ඊට පස්සේ ධාරණතා සුත පරියත්ති ගහන ධාරණ භාවතු. අවසරයි සම්ද. ඔව්. ස්වාමීන් වහන්සේ අර්ථන අර මේ අට කතාවේ තස්මා තම් පටිසේදේතුම් පුන සති ගහනා කතං කියන්නේ දැන් අපිට මුලින් එකේදී කිව්වේ අර අභිධර්මයේ ධර්මතාවය තමයි මේ ආයේ නැවත එකක් උපසර්ග වරෙන් වගේ කියන්නේ සමාස පදයක් එනවනම් සති ආයේ නැවත ගන්නෙ මේ අභිධර්මයේ ධර්මතාවය කියලා කිව්වා සමාස පද ගන්න. ඒකට මෙතන ඒ වගේ එකක් නෙමෙයි සමාස පදයක් නෙමෙයි සරණතා කියන්නේ. මෙතන ඔය කියන කාරණා දෙකම තියෙනවා. දැන් මෙතන මේ තියෙන සති සරණතා කියලා තියෙන්නේ. එහෙමයි. ඒක මේක විශේෂ අවස්ථාවක්. මෙතන කාරණේ තමයි මම පැහැදිලි කරේ. ඊට පස්සේ සමාස පද ටික ඊළඟට විස්තර වෙනවා. තමයි මෙතනට ආවේ නෑ. දැන් මෙතන ඉඳන් එහෙමයි. සති සතේන්ද්‍රයන් සති බලං සම්මා සති කියලා. එහෙමයි. ඒතර මෙතන ඉඳන් තමයි අර සමාස කාරණේ තියෙන්නේ. අර කලින් ඒවා මේ ලක්ෂණෙ තිබුණේ නැහැ නේ. ඔව් මේ කලින් වගේ පදයක් ආවේ නැහැ. ඉතින් මේ වගේ මේක විශේෂ තැනක්. එහෙම. විශේෂ තැනට හේතුව තමයි කිව්වේ අර ත්‍රිසරණේ සම්බන්ධ කරලා ඒ කාරණේ දැක්වුවා. එහෙම. මේ තැන් දෙකම තියෙනවා එතන. එහෙම. අවස්ථා දෙකම පෙන්වනවා නේ. එහෙම. හරි. ඊට පස්සේ සුත පරියත්ති ගහන ධාරණ භාවතෝ ධාරණතා සුත පරියත්ති ගහන ධාරණ භාවතෝ සුත උගත් පරියත්ති ග්‍රහණය දැරීම වශයෙන් ධාරණතාවයයි. එහෙම කිව්වම හරිසන සුත අනුපවිස්සන සංඛාතේන ඕගහනත්තේන අපිලාපන භාවෝ අපිලාපනතා අනුපවිස්සන සංඛාතේන ඒකට අනුභවසනයේ දේශයෙන් අර අතිරේකව දීලා තියෙන ආයතන ආරම්මණයට අනුපිළිවෙලින් බැස ගැනීමයයි කියන ලද කියලා තමයි දීලා තියෙන්නේ. පවිසන සංඛාතේන කියන එක ආරම්මණයට නෙමෙයි ආරම්මණෙහි අනුපිළිවෙලින් බැස ගැනීම යයි කියන ලද කියලා තමයි ඒකේ අර්ථය අරගෙන තියෙන්නේ. අනුපවිස්සන සංඛාතේන අරමුණෙහි අනුපිළිවෙලින් බැස ගන්නා යයි කියන ලද ඕගහනට්ඨේන බැස ගන්නා භාවයෙන් අපිලාපන භාවෝ නොපාවෙන බව අපිලාපනතාවයයි. යතහි දැන් මේ අපිලාපනතාවය මොකක්ද කියලා තවදුරටත් විස්තර කරනක උපමාවකින්. යතහි ලාභුකටාහාදීනි උදකේ ප්ලවන්ති න අනුපවිසන්ති න තථා ආරම්මනේ සති ආරම්මනං හේසා අනුපවිසති තස්මා අපිලාපනතාති වුත්තා යතහි යම්සේ වනාහි ලාභුකටාහාදීනි ලබු කැට ආදීහු උදකේ ප්ලවන්ති ජලයෙහි පාවෙද්ද න අනුපවිසන්ති ජලය තුලට නොපිවිසෙද්ද තථා න එසේ නොවේයි ආරම්මනේ සති අරමුණ ඇති කල්හි
ඒසා මේ සතිය ආරම්මණං අරමුණෙහි එතනදී අනුපවිසති. ආරම්මනේ සති කියලා කියන්නේ ඇති කල්හි කියන එක නෙමෙයි. ආරම්මනේ සති සතිය අ, පිලව පිලවති නේද? පිලවති කියලා නේ තියෙන්නේ. ප්ලවන්ති නේ සංස්. හරිද? ආතනත් මේ න තත ආරම්මනේ සති කියන පදේ අපි ආරම්මනේ සති න තතා කියලා ගත්තොත් ඒකට පොඩ්ඩක් චට සංගායනා බලන වචනයක් අඩුයිද කියලා. පිලවති කියලා එකක් තියෙනවද මේ සන්නේ තියෙන එකක් තියෙනවද? ඈ? හිතන්න මේක ප්‍රවෘත්ති නෙවෙයිද අපේ පින්නත් ආයතුන් වහන්සේ? ලවන්ති කියලා තියෙන මෙතන ලවන්තියෝ පිලවති දෙකම ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ අර තව අතිරේක අර්ථය මේ ගණිද්දි මේ සන්නේ අරගෙන තියෙනවා සන්නස. ප්ලවති හරි මේකේ දීලා තියෙන අර්ථය මෙහෙමයි සංස. ලාභු කටා ආදීනි ලාභු කැට ආදිය උදකේ ප්ලවන්ති යතා උදකේ පාවෙන්නාක් මෙන් න අනුපවිසන්ති යතා නොපිවිසෙන්නාක් මෙන් තථා එසේම ආරම්මනේහි සතිය පිලවති න කියලා තමයි පිලවති කියලා මේ අතිරේකව අරගෙන තමයි අතේ දීලා තියෙන්නේ. කියන්නේ පාවෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ආරම්මනේ වහේ පාවෙලා යන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඉතින් අර මේ ඔව් ඒ කියන්නේ ඉතින් එහෙම අර ඔහේ පාවෙලා යන්නේ නැහැ කියලා කියන්නේ. මේ සතිය තියෙද්දි ඊට පස්සේ කියනවා මොකද්ද? ආරම්මණං හේස අනුපවසති. එතකොට මේ සතිය මොකද්ද වෙන්නේ? මේ ආරම්මණේහි මේ ඒසා කියන්නේ මේ සතිය ආරම්මණයට අනුපවසති. අනුපිළිවෙලින් බැසගනි. තස්මා එබැවින් අපිලාපනතාති උත්ත අපිලාපනතායයි පදාරණ ලදී. ඒක තමයි. ඊට පස්සේ මේ මේ ලබු කැට කියලා කිව්ව ලබු කටහ නේද? ලබු අර කබල වගේ එක නේ. ලබු කබලද කටහ කියන්නේ. ලබු කැට කියලා එකක් නේ. ලබු කැටේ කියලා කියනවා ඒකට නේද? අර ලබු කැට වතුරේ කියනවා ඒ නම කියනවා අපි අහලා තියෙනවා ලබු කැටේ කියලා කියනවා. කොහොම හරි අර මේ වළඳ වගේ එකනේ. ඒක කියන්නේ මේ උඩ ටිකත් අර බෝතලේ වගේ මේක තියෙන උඩින් මේ දෙපැත්තෙන් අර පොඩි කම්බියක් වගේ දාලා කොක්කක් හදලා එල්ලගෙන යන ගුමා එකන්නේ. ඒකයි කියන්නේ බෝතලේ අර ටිකක් අර ඒ හැඩයට බෝතලේ වගේ උඩට තියෙනවා. ඒ කියන්නේ අර උඩ ටික කපලා අයින් කරලා මේ නිකන් අර පාත්‍රය වගේ කොටස විතරක් නෙවෙයි ගන්නෙ. ආ ගුරුලේත්තු වගේ ස්වභාවයට ඒක තියෙනවා. ඒක ගැන තමයි කියන්නේ. අපිට බුරුමෙත් එහෙම එකක් අපිට හම්බුණා.
අපිට මම පොතක හිතුවේ මේ පාත්‍රය වගේ තියෙන්නේ ඒ කෑල්ල කියලා නිකන්. නෑ නෑ ඔය සාන්නාසි කියන වගේ ගත්තාම මාත් දැක්කේ. අපි මේ මමත් දැකලා තියෙනවා මේ අපේ අර මේ තව සාංශයලා ඉන්නවා. ඉතින් දැකපු කට්ටිය මේ අර විදිහට මේ මම හදන මේ උඩින් අර ගුරුලේත්තු වගේ ස්වභාවයට තියෙන එක උඩින් විදලා දෙපැත්තෙන් මේ අර අතින් එල්ලගෙන යන්න පුළුවන් විදිහට නිකන් කම්බියක් වගේ මොකක් හරි දාලා එහෙම තමයි ඒක තියෙන්නේ. ওই ලබු කැටේ කියන එක අපි සාමාන්‍ය දැකපු එක. මේ අරකට අර විදිහට වෙන භාජනයක් විදිහට හැබැයි හදාගන්න පුළුවන් නේද? මේක ගොඩක් දුරට වතුර ගේන්නනේ එල්ලගෙන යන්න හදන්නේ පාත්‍රය වගේ හදන්නේ නැහැ නේ. මට වෙන ප්‍රයෝජනට ගන්න හදනවා. අනිත් කියන්නේ උපමා පැහැදිලින්නේ. ඒත් මේක ආරම්භණේ එහෙම වෙන්නේ නෑ. මේ ආරම්භණේ සතිය තියෙද්දි ආරම්භණේ එහෙම එහෙ පාවෙලා යන දෙන්නේ ඒක හරියට බැස ගන්නවා. අනේ නිසා තමයි ඒකට අපිලාපනතා කියලා කියන්නේ. ඊට පස්සේ අමුස්සනතා අපමුස්සනතා චිර කත චිර භාසිතානං න පමුස්සන භාවෝ අප අපම්මුස්සනතා චිර කත චිර භාසිතානං පෙර කල කී දෑ න පමුස්සන භාවෝ චිර අමතක පෙරගින අර්ථයම නෙමෙයි උතන කියන්නේ. බොහෝ කියන බොහෝ අර්ථය. ඔව්. බොහෝ කාලයකට කලින් කරනා ලද දේවල් බොහෝ කාලයකට කලින් කියනා ලද දේවල් එහෙම චිර කත චිර භාසිතානම් බොහෝ කාලයකට පෙර කී දේවල් චිර භාසිතානම් බොහෝ කාලයකට පෙර කළ දෑ න පමුස්සන භාවෝ අමතක නොවන භාවය අප අපම්මුස්සනතාවයයි උප ဋ ාණ ලක්කනේ ජෝතන ලක්කනේපි ඉන්දට්ඨංකාරේති ඉති ඉන්ද්‍රියං උප ဋ ාණ ලක්කනේ වැටෙන ලක්ෂණේහි ජෝතන ලක්කනේපි එතන වැටෙන කියන එක නෙමෙයි අත්තම කියන්නේ. මේ කියන අසු මේ සිතෙහි ආරම්මණයාගේ සමීප කොට තැබීම තැබීමේ තබන්නා වූ භාවය නැමැති ලක්ෂණය කියලා එහෙම තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ජෝතන ලක්ෂණය කියලා කියන්නේ ආරම්මණය මේ ප්‍රකට කරවන භාවයෙන්. අනේ එහෙම තමයි කියන්නේ. ඒ අර්ථයෙන්ද කියලා ওই අර්ථ දෙකෙන්ම මේ තමයි මේකේ ඉන්දට්ඨංකාරයති කියන එක එන්නේ. කියුනේ. සති සංඛාතං ඉන්ද්‍රියං සති ඉන්ද්‍රියං සති ඇයි කියන ලද ඉන්ද්‍රියං ඉන්ද්‍රිය සති ඉන්ද්‍රියං සති ඉන්ද්‍රියයි පමාදේන කම්පති ඉති සති බලං පමාද භවෙහි කම්පා නොවේනුයි සති බලං සති බලයයි යථාව සති නීයානික සති කුසල සති ඉති සම්මා සති යථාව සති නිවැරදි සිහිය නීයානික සති නෛර්යානික සිහිය කුසල සති ඉති කුසල සතියයි සම්මා සතියයි තෙරුවන් සරණයි අතුනාංශ. එහෙමයි සංස. යෝතන ලක්ෂණය කියන එක මේ කියන්නේ දැන් ඔය කියන සතියේ එහෙම ලක්ෂණයක් ඒ තියනවද නැත්නම් ඒක මේ සමහර මේ මෙතන මේ අදෝලිපියකුත් අර තියෙන ඒ කියන්නේ සමහර පොත්වල තිබුණා නැති බවක්ද ඒ කියන්නේ එතන ඒ කියන්නේ මේ ඒක එහෙම ලක්ෂණයක් අපිට අර ටිකක් අහලත් හුරු නැති බවක් තියෙනවා. දැන් සන්නේ කියනවා සානස මේ දැන් කලින් අර උප ဋ ාණ කියන එක කිව්වනේ. ආ මේක උප ဋ ාණය කරනවා වගේ එකක් කියලා තමයි කියන්නේ සංස. මේ උප ဋ ාණය කරලා කියන ආරම්භණයට මේ මොකද්ද එළඹීමක්
ඔව් එළඹිලා මේ ආරම්මණය කියන්නේ අර උපට්ඨානය වගේ එකක් නේ කියලා කියනවා සනස්. එළඹිලා ඒක මේ හොඳට ප්‍රකට කිරීමක්ම කියලා තමයි ඒක කියන්නේ. ටීකාව එක දක්වනවා චිත්තේ ආරම්මනස්ස උපට්ඨානං ජෝතනංච සති ඒවාති තස්සා ඒතං රක්ඛණං කියලා. හ්ම් හ්ම්. අර එළඹීමේදී අරමුණ ප්‍රකට කිරීමක් තමයි මෙතන කරන්නේ නේ. එහෙමයි සනස්. හොඳයි. ඊට පස්සේ අපි යනවා පඤ්ඤේන්ද්‍රියට සමාධින්ද්‍රිය තියෙන්නේ අපි ඒක කියවගෙන යමුනේ කලින් අපිට දැන් හම්බුණානේ චිත්තස් ඒකාග්‍රතාව කියන එක. අපි මේකේ පාළිය කියවගෙන යමු. කතමං තස්මින් සමයේ සමාධීන්ද්‍රියං හෝති යා තස්මින් සමයේ චිත්තස්ස ඨිති සම්ඨිති අවට්ඨිති අවිසාහාරෝ අවික්ඛේපෝ අවිසාහට මානසතා සමතෝ සමාධීන්ද්‍රියං සමාධි බලං සම්මා සමාධි ඉදං තස්මින් සමයේ සමාධීන්ද්‍රියං හෝති කියලා සමාධීන්ද්‍රිය කියනවානේ. මේ උඩ අපි පැහැදිලි කරගත්ත මොකද්ද? චිත්තස් ඒකාග්‍රතාව කියලා එකක් ආනේ. චිත්තස් ඒකාග්‍රතාව වලට මේ ටික සමානයි. මෙතන මේ කලින් ඒ පාළියේම තමයි තියෙන්නේ. වෙනසක් නැහැ. මෙතන තමයි වෙනස තියෙන්නේ. කතමං තස්මින් සමයේ සමාධීන්ද්‍රියං හෝති කියලා. ඊට පස්සේ මෙතන අයං තස්මින් සමයේ සමාධීන්ද්‍රියං හෝති කියලා. එතන පමණයි මේකට අදාළ වන මේ වෙනස තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා පඤ්ඤේන්ද්‍රියං හෝති කියන එකට. අර පාළිය කියවලා අපි පරිවර්තනය කරගනිමු. කතමං තස්මින් සමයේ පඤ්ඤේන්ද්‍රියං හෝති යා තස්මින් සමයේ පඤ්ඤා ප්‍රජානනා විචයෝ පවිචයෝ ධම්මවිචයෝ සල්ලක්ඛනා උපලක්ඛනා පච්චුපලක්ඛනා පණ්ඩිච්ඡං කෝසල්ලං නේපුඤ්ඤං වේභව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤා පඤ්ඤීන්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා ඕභාසෝ පඤ්ඤා පජ්ජෝතෝ පඤ්ඤා රතනං අමෝහෝ ධම්මවිචයෝ සම්මා දිට්ඨි ඉදං තස්මින් සමේ පඤ්ඤීන්ද්‍රියං හෝති. තස්මින් සමයේ ඒ සමයේහි කතමං පඤ්ඤීන්ද්‍රියං හෝති කවරෙක් පඤ්ඤීන්ද්‍රිය වෙයිද? තස්මින් සමයේ ඒ සමයේහි යා පඤ්ඤා යම් ප්‍රඥායෙක් දන්නා අයුරක් යා පඤ්ඤා යම් ප්‍රඥාවක් ප්‍රජානනා දන්නා අයුරක් විචයෝ විමසීමක් පවිචයෝ ප්‍රවිචයෙක් ධම්මවිචයෝ ධම්මවිචයෙක් සල්ලක්කනා සැලකීමක් උපලක්කනා උපලක්ෂණයක් පච්චුපලක්කනා ප්‍රතිඋපලක්ෂණයක් පණ්ඩිච්ඡං පණ්ඩිත බවක් කෝසල්ලං කුසල බවක් නේපුඤ්ඤං නිපුණ බවක් වේභව්‍යා විභාවනයක් චින්තා චින්තායක් උපපරික්ඛා උපපරීක්ෂායක් භූරි ප්‍රඥාවක් මේධා මේධාවෙක් පරිනායිකා පරිනායකයක් විපස්සනා විදර්ශනාවක් සම්පජඤ්ඤං සම්මක් ඥානයක් පතෝදෝ පතෝදයක් පඤ්ඤා ප්‍රඥාවෙක් පඤ්ඤීන්ද්‍රියං පඤ්ඤීන්ද්‍රියක් පඤ්ඤා බලං ප්‍රඥා බලයක් පඤ්ඤා සත්තං ප්‍රඥා ශස්ත්‍රයක් පඤ්ඤා පාසාදෝ ප්‍රඥා ප්‍රාසාදයක් පඤ්ඤා ආලෝකෝ ප්‍රඥා ආලෝකයක් පඤ්ඤා ඕභාසෝ ප්‍රඥා ඕභාසයක් පඤ්ඤා පජ්ජෝතෝ ප්‍රඥා ප්‍රතෝදයක් පඤ්ඤා රතනං ප්‍රඥා රතනයක්
අමෝහෝ අමෝහයක් ධම්මවිචයෝ ධම්මවිචයක් සම්මා දිට්ඨි සම්මා දෘෂ්ටියක් වේද ඉදං මෙය තස්මින් සමයේ ඒ සමයෙහි පඤ්ඤේන්ද්‍රියං හෝති පඤ්ඤේන්ද්‍රිය වෙයි. ඔව් කියවගනිමු. පඤ්ඤේන්ද්‍රිය නිද්දේශේ තස්ස තස්ස අත්තස්ස පාකටකරණ සංඛාතේන පඤ්ඤාපනට්ඨේන පඤ්ඤා පඤ්ඤේන්ද්‍රිය නිද්දේශේ පඤ්ඤේන්ද්‍රිය නිර්දේශේහි තස්ස තස්ස අත්තස්ස ඒ අර්ථයාගේ පාකටකරණ සංඛාතේන ප්‍රකට කරන යයි කියන ලද පඤ්ඤාපනට්ඨේන ප්‍රකට කරන භාවයෙන් පඤ්ඤාවයි. පඤ්ඤාපනට්ඨේන කිව්වහමත් මේ පණවන අර්ථයෙන් කියනවා සම ප්‍රකට කරන අර්ථයෙන් ප්‍රකට කරන අර්ථයෙන් තමයි එතන කියන්නේ. මේ එතන කියනවා මෙන්න මෙහෙම කාරණයක්. මෙතන මේ පඤ්ඤා කියලා තියෙන නිසා නම් මෙන්න මෙතන මේ පඤ්ඤා කියන එකේ තියෙන්නේ පපූර්ව ඥා ධාතුව තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන ආප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ ඉත්තිජෝතක ආප්‍රත්‍ය වෙනවා. එහෙම කාරණයක් කියනවා. ඒක තමයි ඔකේ තියෙන්නේ. මේ මෙතන මේ පයන්මින් කියනවා මේ උපසර්ගයෙන් මේ ඥා ධාතුවේ මේ ඥා ධාතුව ප්‍රකට කරන අර්ථය කියවනවා කියලා කියනවා. ප්‍රකට කිරීම කියන එක අර්ථය කියන එක තමයි පළවෙනි අර්ථයෙන් කිව්වේ. ඊට පස්සේ මම ඊළඟ එකක් කියවන්නම්. තේන තේනවා අනිච්ඡාදීනා ප්‍රකාරේන ධම්මේ ජානාති ඉතිපි පඤ්ඤා. තේන තේනවා කියලා කියන්නේ මොකද්ද මේ තේන තේන ප්‍රකාරේන අනිච්ඡාදී ප්‍රකාරේන අනිත්‍ය ආදී ප්‍රකාරවලින් ආකාරයන්ගෙන් ධර්මයන් ජානාති ඉතිපි දන්නේනුයි දැනගැනීනුයිද පඤ්ඤා නම් වේ. එතකොට එහෙමත් මේකට පඤ්ඤා කියලා කියනවා. හරි. එතකොට එතනත් මේ විදිහටම තමයි ඉන්නේ. මේ පූර්ව ඥා ධාතුව තමයි තියෙන්නේ. හැබැයි එතන දීලා තියෙන එකේදී පළවෙනි එක හරි. දෙවෙනි එකේදී මේ අනිච්චාදී ප්‍රකාර වශයෙන් දැනගන්නවා කියන තැනදී එතන මේ උපසර්ගයේ තියෙන්නේ මේ ප්‍රකාර අර්ථය. මේ කාකාරයන්ගේ කියන අර්ථය තමයි එතන කියන්නේ. හරි. එතන මේ වෙනසක් තියෙනවා. කියන්නේ මේ දෙකම අරගෙන තමයි මේ අර්ථ දෙක අරගෙන ප්‍රකට කරනවා කියන අර්ථය සහ ප්‍රකාර කියන අර්ථය අරගෙන තමයි එකම ධාතුවට උපසර්ග දෙක අරගෙන තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. ඉදමස්සා සභාව පදං කියලා ඊට පස්සේ මේක මේ සභාව පදය කියලා විස්තර දක්වනවා. ඔව්. ඔව්. පාකට කරන සංඛාතේන පඤ්ඤාපනට්ඨේන කියලා තියෙනවානේ. කියන්නේ ඒක කියන මොකද මේ ප්‍රකට කරනවායයි කියන ලද පඤ්ඤාපන භාවය. හරි. පඤ්ඤාපන කියන්නේ අතර මොකද්ද මේ කියන්නේ ප්‍රකට කියන්නේ සංඛාතේන කියන අදහස් කරන්නේ මොකද්ද? කියන ලද කියන එකනේ කියන්නේ. ඒතර එකෙන් කියන්නේ මේ කියන්නේ අපි ගත්තොත් මේ සංඛ්‍යාත 80 දැන් මොකක් හරි දෙයක් සංඛ්‍යාත වෙච්ච තව එකක් කියලා කියනවාද? ඒකමනේ කියන්නේ. ඒතර මේ පඤ්ඤාපනට්ඨේන කියන්නේ ප්‍රකට කරනවා කියන එක තමයි. සංඛාත කියන්නේ කියන ලද කියන එකනේ කියන්නේ. කියන ලද කියන එක තමයි සංඛ්‍යාත කියලා කියන්නේ. සංඛාත කියලා කියන්නේ. ඒතර අරාර්ථයම තමයි කියන්නේ. ප්‍රකට කරනවා කියන එක තමයි මේ පඤ්ඤාපන කියන එකෙන් කියන්නේ.
දැන් පඤ්ඤාති ශාසනය ඇහුවේ ඒකනේ මේ පණවනවා කියන එකද එන්නේ කියලා. දැන් නැසෙ පරිවර්තනය කරද්දී ඒක ඔව් ඒතර කියන්න වෙන්නේ ඔව් ප්‍රකට කරවන කියන එක. බුරුම පොතේ අතරම දීලා තියෙන්නේ ප්‍රකට අ, කරන ලද භාවයයි කියන ලද ප්‍රකට කරවීම ප්‍රකට කරවීමේ භාවය යන අර්ථය. ඒ තමයි අර්ථයකට අරගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු අ, ප්‍රජානතා කියන එකට කියමුනේ. ප්‍රජානනාකාරෝ ප්‍රජානනාකාරෝ දැනගන්නා ආකාරය ප්‍රජානතා ප්‍රජානතාවයයි. අනිච්ඡාදීනි විචිනාතීති විචයෝ අනිච්ඡාදීනි අනිච්ඡාදිය විචිනාතීති විමසයිනුයි විචයෝ විචයයි. පවිචයෝති උපසග්ගේන පදං වඩ්ඩිතං පවිචයෝ ඉති පවිචයෝ යනු උපසග්ගේන උපසර්ගයෙන් පදං වඩ්ඩිතං පදයක් වැඩි කොටය. වැඩි කොට චතුසත්‍ය කියන එතන කියන්නේ මොකක්ද මේ කියන්නේ මෙතනයි විශේෂ අර්ථයක් නැහැ කියන එක තමයි කියන්නේ. මොකේද? මේ උපසර්ගය. හරි. පවිචයෝ කියලා කියන තැනදී උපසර්ගයේ විශේෂ අර්ථයක් කියන්නේ නැහැ. අනිච්චාදී වශයෙන් විචිනන ඒ කියන්නේ විමසන භාවයම තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ චතුසත්‍ය ධම්මේ විචිනාතීති ධම්ම විචයෝ චතුසත්‍ය ධම්මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විචිනාති ඉති සොයන්නේනුයි ධම්ම විචයෝ ධම්ම විචයයි. අනිච්ඡාදීනං සලක්ඛන වශයෙන් සලක්ඛනා අනිච්ඡාදීනං අනිච්ඡාදීන්ගේ සලක්ඛන වශයෙන් සැලකීම වශයෙන් සලක්ඛනාවයි. මෙතන අර සැලකීමටත් වඩා මේ මෙතන කියන්නේ සලක්කනතානේ. මේක ඇත්තටම සංලක්කනතා කියලා තමයි අරගෙන තියෙන්නේ. අරගෙන අර්ථය දීලා තියෙන්නේ මනාව සං කියන එකට සංඋපසර්ගයට මනාව කියන කියලා අර්ථ දීලා ලක්ෂණතා කියන එකට මේ ලක්ෂණ වශයෙන් කියන එකට මනාව ලකුණු කිරීම වශයෙන් කියලා අන්න එහෙම තමයි මේකේ අර්ථය අරගෙන තියෙන්නේ. සංලක්ෂණ වශයෙන් සල්ලක්ෂණතා කියලා. ආධුනික මේ චතුසත්‍ය ධම්මේ විචිනාති කියන අර්ථයෙන් මේ සතරාර්ය සත්‍ය ධර්මයමද එතන කියන්නේ? එහෙම චතුරාර්ය සත්‍ය ධර්මය තමයි කියන්නේ ඉතින්. ධම්මවිචයෝ කියලා. එහෙම. අනිත් නැන් එහෙම නැති හිතුත් තියෙනවානේ. එතන ප්‍රශ්නේ නෙමෙයි සංසය. ඔය ඒක දැන් මට දැන් අදුනේ දැන් එහුනොත් ඒ පදේ ගන්න වෙන්නේ දැන් මේ අපේ දැන් මේ කතා කරන සිතට ආදී එහෙම ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නැති අවස්ථාවකුත් තියෙනවනේ. එහෙම ඔව් මෙතන ඇත්තටම සංස අර්ථ ගොඩාක් දීලා තියෙන්නේ මේ ගොඩාක්ම කියන්නත් බෑ. සැලකිය යුතු ප්‍රමාණයක් දීලා තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අනිත්‍ය ආදී ඒවත් එක්ක අරගෙන අර්ථ දීලා තියෙනවා සවන්නහස. මේ තැන් වලට මේ එතකොටදී තැනට අදාළව තමයි ගන්න තියෙන්නේ සවන්නහස. නොවන පැත්තනොත් තියෙනවානේ. දැන් මෙතන දැන් පඤ්ඤා කියන එකට නොවෙනවා කියන්නත් බෑ ඉතින්. මේ අනිච්ච දිනාදී එහෙමත් කියනවානේ. ඔය දැන් ඒ අනිච්ච හැම සිතකින්ම අපි අනිච්ච ආදී ස්වභාවය දකින්න දකින්නේ. සමහර
සමහර ඒ කියන්නේ අබෞද්ධ ආදී කෙනෙක් ඉන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ නොදකින්නම කෙනෙක් නේද? ඒ සිත් එහෙමයි. පහළ වෙන්නේ. ඒ නිසා ඉතින් පොදුවේ තමයි ගන්න වෙන්නේ. පොදුවේ තමයි කියන්නේ සංස. එහෙමයි. හොඳයි අතුන. හරි. ඊට පස්සේ සායේ මම කියනනේ සායේව උපසග්ග නානත්තේන උපලක්ඛනා පච්චුපලක්ඛනාති උත්තා. ඊට පස්සේ කියනවා මොකද? උපලක්ඛනා පච්චුපලක්ඛනතා පච්චුපලක්ඛනා කියලා පද දෙකක්. දැන් සායේව කියන්නේ මොකද්ද මේ? සල්ලක්ඛණයම තමයි. මනාව ලකුණු කිරීමම තමයි උපලක්ඛනා පච්චුපලක්ඛනා කියලා අරගෙන දේශනා කරන්නේ. ඊට පස්සේ පණ්ඩිච්ඡං කෝසල්ලං ආදී පදනේ. පණ්ඩිතස්ස භාවෝ පණ්ඩිච්ඡං කුසලස්ස භාවෝ කෝසල්ලං කියලා හිම අර්ථ දීලා තියෙනවා. කියමුනේ ඒ අර්ථ පරිවර්තනය කරගෙන යන්න. පණ්ඩිතස්ස භාවෝ පණ්ඩිච්ඡං පණ්ඩිතස්ස භාවෝ පණ්ඩිතයාගේ භාවය පණ්ඩිච්ඡං පණ්ඩිච්ඡයයි කුසලස්ස භාවෝ කෝසල්ලං කුසලස්ස භාවෝ කුසලයාගේ භාවය කෝසල්ලං කෝසල්යයි පණ්ඩිතයාගේ එතන තමයි පණ්ඩිතයාගේ භාවය පණ්ඩිච්ඡං කියලා කියවනේ. පණ්ඩිතස්ස භාව කියන එක. මෙතනත් ඒතර පුද්ගලයෙක් ගැන තමයි කියන්නේ. කුසලස්ස භාව. ඒතර කුසල ඒ කුසල කියන්නේ දක්ෂ වූ පුද්ගලයාගේ භාවයට තමයි කෝසල්ලං කියලා කියන්නේ. කුසලස්ස භාවෝ කෝසල්ලං කුසලස්ස භාවෝ දක්ෂ වූ පුද්ගලයාගේ භාවය කෝසල්ලං කෝසල්යයි නිපුනස්ස භාවෝ නේපුඤ්ඤං නිපුන වූ පුද්ගලයාගේ භාවය නේපුඤ්ඤං නේපුඤ්ඤයයි අනිච්ඡාදීනං විභාවන වශයෙන් වේභව්‍යා අනිච්ඡාදීන් විභාවන වශයෙන් ප්‍රකට කරන වශයෙන් වේභව්‍යා විභාවන කියවම් ප්‍රකට කරවන කියලා තමයි කියන්න ඕනේ. මතය තමයි බලමින් හිටියේ. ප්‍රකට විභාවේ තීති. එතන කියනවා වීපුබ්බ බුහු ධාතුව තමයි තියෙන්නේ. ඒකේ කාරිතයක් තියෙනවා කියලා කියන්නේ. අනිච්ඡාදීන විභාවන වශයෙන් වේභව්‍යා අනිච්ඡාදිය විභාවන වශයෙන් ප්‍රකට කරවන වශයෙන් වේභව්‍යයි අනිච්ඡාදීනං චින්තනක වශයෙන් චින්තා අනිච්ඡාදිය චින්තනක වශයෙන් සිතවීම වශයෙන් සිතීම් වශයෙන් චින්තාවයි යස්සවා උප්පජ්ජති තං අනිච්ඡාදී ලක්ඛණං චින්තාපේති තිපි චින්තා වා නැතහොත් යස්ස උප්පජ්ජති යම් පුද්ගලයෙකුට ප්‍රඥාව උපදීද තං අනිච්ඡාදී ලක්ඛණං ඒ අනිත්‍යාදී ලක්ෂණය චින්තාපේති තිපි සිතවන්නේ නුයිද චින්තාවයි එතන යස්ස කිව්වහම පුද්ගලයෙකුට පුද්ගලයෙකුට තමයි දීලා තියෙන යම් පුද්ගලයෙක්ගේ సంతානෙහි කියලා. යම් පුද්ගලයෙක්ගේ సంతානෙහි මේක උපදිනවා නම් ඒ පුද්ගලයා අනිච්චාදී වශයෙන් සිතවනවා. ඒකින්ද තමයි චින්තා කියලා කියන්නේ. ඊට පස්සේ භූරි උපපරික්ඛානේ අනිච්ඡාදීනි උපපරික්ඛතිති උපපරික්ඛා අනිච්ඡාදීහු උපපරික්ඛතිති මනාව පරීක්ෂා කරන්නේනුයි උපපරික්ඛාවයි භූරීති පඨවියා නාමං අයම්පි සංහට්ඨේන විත්තට්ඨේන ච භූරි වියාති භූරි භූරි ඉති භූරි යනු පඨවියා නාමං
පොළවට නමකි. අයම්පි මේ ප්‍රඥාවද සංහට්ඨේනච මෘදු භාවයෙන්ද විත්තටට්ඨේනච පැතිරුණු භාවයෙන්ද මොකද භූරී මෘදු වියාති. මෘදු මෘදුද? කියලා කිව්වස්. මෘදු නෙමෙයිනේ. සුකුම කියන එක තමයි මෘදු කියන්නේ. සන්න කියලා කියන්නේ සියුම් කියන එක. ඇයි සියුම් කියලා මම කියන්නම්. සියුම් කියලා කියන්නේ සන්නට්ඨේනච විත්තට්ඨේනච කියලා කියනනේ. විත්තට්ඨේ කියන්නේ ඒක මේ පෘතුල භාවය. තමයි භූරි කියලා කියන්නේ. සන්නට්ඨේන කියලා කියනවා. ඉතින් මේ දැන් මේ පොළවේ තියෙන ගල් එක එක දේවල් තියෙනවනේ, එක එක ද්‍රව්‍ය තියෙනවා. මේ පොළොවට සමාන කරන්නේ. එතකොට ඒවයින් ඒවයි තියෙන අර මේ සන්න ඒවා ටික. කියන්නේ මේ සියුම් ඒවා ටික සලකලා ඉවරලා තමයි එතන සන්න කියලා කියන්නේ. හරි. එතකොට ඒක කියනවා හරියට මේ දැන් ඒ අර පොළවේ තියෙන මේ සන්න වෙන කොටස් තියෙනවානේ. කියන්නේ මේ සිකුම වෙන වැලි ආදී වගේ දේවල් තියෙනවා. වැලි සියුම් ඒවා තියෙනවානේ. ඒතර අන්නේ වගේ ඒ හරියට ඒ පොළවෙන් අපි ගන්න ඒ කොටස් වගේ මේ ක්ලේශ කියන එතර කියන හරියට අර කෙලෙස් නැමැති රළු බොරළු අන්නේ වචනේ හොඳයි. රළු බොරළු ආදී ඒ වගේ තියෙන මේ ඒවෙන් අර සුකුමටි ඒවා අතරින් සුකුමටික වෙන් කරලා ගත්තාම මේ අර ඒ වෙන් කරලා ගත්තාම මේ ඒවයි නැහැ අර කියන මේ රළු බුරුළු ගතිය නැහැනේ. අර සුකුම පස් ආදී වෙන් කරලා ගත්තාම වැලි ආදී වෙන් කරලා ගත්තාම එතකොට ඒක හරියට මේ අර ප්‍රඥාව ගත්තාමත් ඒ වගේ කියලා කියනවා. ඉතින් කෙලෙස් වලින් වෙන් කරලා ඒක සැලකුවෙන් පස්සේ ඒකත් ඒක සියුම් වෙනවා කියලා කියනවා. හරිතර මේ සන්නට්ඨේනච විත්තට්ඨේනච කියලා කියන්නේ පෘතුල භාවයෙන්ද භූරී වේති. මේ මහ පොළොවට සමාන වේයයි භූරී වියාති භූරී වියාති භූරී කියලා ගන්න තියෙන්නේ. සමාස වෙන හැටි කියන්නේ නේ. හරි. ඊට පස්සේ ඒක පාලියෙන් එන එකක් දක්වනවා කියමු. මහා නිද්දේශ පාළිය තමයි මේක එන්නේ. ඊළඟට එන පාඩය. තේන වුත්තං තේන වුත්තං භූරී උච්චති පඨවි තාය පඨවි සමාය විත්තටාය විපුලාය පඤ්ඤාය සමන්නාගතෝති භූරී පඤ්ඤෝති. තේන එහින් භූරී උච්චති පඨවි භූරී පොළවයයි කියන ලදී. තාය පඨවි සමාය භූරී ප්‍රඥාව පඨවි උච්චති පොළවයයි කියනු ලැබේ. තාය පඨවි සමාය විත්තටාය විපුලාය පඤ්ඤාය ඒ පොළව සම වූ පැතිරුණු විපුල වූ ප්‍රඥාවෙන් සමන්නාගතෝ ඉති සමන්නාගත යයි භූරී පඤ්ඤෝ ඉති උත්තං භූරී පඤ්ඤෝ යයි වදාරන ලදී. අපිච පඤ්ඤා ඒතං අදි වචනං අපිච තවද ඒතං ඒතං මේ භූරි පදය පඤ්ඤාය අදි වචනං ප්‍රඥාවට පරියාය වචනයකි. භූරීති භූතේ අත්තේ රමතීතිපි භූරි භූරි යනු භූරීති භූරි යනු භූතේ අත්තේ භූත අර්ථයේහි රමතීතිපි ඇලේ නුයිද භූරි නමි. මෙතන ඇත්තටම භූතය අත්තේ කියන එක පරිවර්තනය කරලා තියෙන්නේ භූතය කියලා තියෙන ප්‍රකට වූ අත්තේ කියලා කියන්නේ සන්නාංශ අර්ථයෙහි කියලා. එතකොට මෙතන කියනවා මේ භූතය අත්තේ කියලා කියන්නේ මේ ප්‍රකට වන්නා වූ පරමාර්ථයන් සතර පරමාර්ථයන් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒවයි රමතීතිපි ඒවයි ඇලෙනවා නිසාත් මේක භූරි කියලා කියනවා. ප්‍රඥාවට
මේ නම ලැබෙනවා. ඊට පස්සේ අසනි විය සිලුච්ඡයේ කිලේසේ මේධති හිංසති इति මේධා සිලුච්ඡයේ පර්වතයේහි අසනි විය විදුලි කෙටීම මෙන් කිලේසේ ක්ලේශ මේධති මර්ධනය කරයි හිංසති इति හිංසනය කරයිනුයි මේධා යනුයි. කිප්පං ගහන ධාරණට්ඨේනවා මේධා වා නැතහොත් කිප්පං ඉක්මනින් ගහන ධාරණට්ඨේන ගැනීම් ධරණ අර්ථයෙන් මේධා යනුයි. ඒතර එතන මේද ධාතුවේ අර්ථ දෙක ධාතු වෙන අර්ථ දෙක තමයි විග්‍රහ කරේ. අර කලින් අපිට අපි උදාහරණයක් වුවත් තිබ්බේ උපසර්ගයේ අර්ථ දෙක අරගෙන තමයි විස්තර කරන්නේ. මෙතන අතරම ධාතුවේ අර්ථ දෙක තමයි කියන්නේ. එතකොට පළවෙනි එකෙන් කියන්නේ අර හිංසති කියලා කියවරනේ. මේ අසනිවිය සිලුච්ඡේ කිලේසේ මේදති හිංසති කියලා. ඒතර එතන කියන්නේ මේ මේද ධාතුවේ තියෙන හිංසාර්ථය. ඊට පස්සේ මේ දෙවැනි එකේ කියන්නේ සංසමයි කිප්පං ගහන ධාරණට්ටේනවා මේදා කියනවා. ඒ මේදායකෙන් කියන්නේ මේ ඉක්මනින් මේක ගන්නවා කියන එක. කියන්නේ තා ලහුව කියන්නේ තා වේගයෙන් මේ දේවල් තේරුම් ගන්නවා කියන අර්ථය තමයි මේදා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ආතනන්ස මේ අසනිමිය සිලුච්ඡය කියන එකෙන් මේ මොකක්ද අදහස ගන්නෙ? දැන් පර්වතයනේ සිලුච්ඡය කියලා කියන්නේ මෙතන. ඒ උපමාව කියන්නේ කොහොමද අපි මේ සම්බන්ධ කරගන්නේ එක උපමාව මේ සාමාන්‍ය පර්වතයේ අකුණ අසන කියන්නේ හෙනය නේද? එහෙමයි. ඔව් එතකොට මේ පර්වතයට අර හෙනයක් පාත් වුණා කියන කතාවද කියන්නේ? ඒ වගේ එකක් තමයි. ඒතකොට ඉතින් බින්දනනේ සංස. එහෙම අර්ථයක් තමයි කියන්නේ. හිංසා කරනවා කියන්නේ. හිංසා කියන එකට නේ. දබව කියන්න ඕන. හරි. ඊට පස්සේ යස්ස උප්පජ්ජති තං අත්තහිත පටිපත්තියං සම්පයුත්ත ධම්මේච යතාව ලක්කන පටිවේදේ පරිනේතිති පරිනායිකා යස්ස උප්පජ්ජති යමෙකුට උපදීත තං ඔහුට අත්තහිත පටිපත්තියංච තමාට හිත ප්‍රතිපත්තියටද සම්පයුත්ත ධම්මේච සම්ප්‍රයුක්ත ධර්මයන්ද යථාව ලක්කන පටිවේදේ නිවරදි ලක්ෂණ ප්‍රතිවේදේහි පරිනේති ඉති මූලික වේිනුයි පරිනායිකා යනුයි. අනිච්ඡාදී වශයෙන් ධම්මේ විපස්සති පරිවේති. ඔව් පරිනීති කියන එක පරිවර්තනය කරේ කොහොමද? මූලික වේ කියනනේ. මෙතන මේ විස්තර කරන්න නම් මේකද මේ ආරක්ෂා කරනවා කියන එක තමයි කියන්නේ. ආරක්ෂා කරනවා කියන එක තමයි මෙතන මේ කියන්නේ. රකින්න වගේ අර්ථයක් තමයි කියන්නේ. පරිණීති කියලා. ඊට පස්සේ අනිච්ඡාදී වශයෙන් ධම්මේ විපස්සති इति විපස්සනා අනිච්ඡාදී වශයෙන් ධම්මේ ධර්මයන් විපස්සති इति
මනාව බලයිනුයි විපස්සනාවයි. විනාඩියක් ඉන්න මේකේ ප්‍රශ්න හරියට ආවේ නැහැ මම කියද්දි. ආරක්ෂා කරනවා කියන එක නෙමෙයි කියන්නේ. මේ මෙතන පරිණීති කියන එක මේ ගෙනියනවා කියන අර්ථයක් තමයි කියන්නේ. නේති මේ නී ධාතුව පරිපුබ්බ නී ධාතුව තමයි මේකේ තියෙන සන්නස. ඒ කියන්නේ දැන් දැන ගැනීම කියන කටයුත්ත කරද්දී දැනගන්නවා කියන මේ කරද්දී කටයුත්ත කරද්දී මේ අනිත්‍ය ආදී වශයෙන් මේ දැනගන්නවා කියන ඒ මොකක් හරි අත්හත් නෑ දැන් අනිත්‍ය ආදී වශයෙන් නම් මෙතන කියන අත්හිත පටිපත්තිය. එතකොට මේ මේ තමාගේ හිත පිනිස පවතින ප්‍රතිපත්තියද ඊට පස්සේ සංප්‍රයුක්ත ධර්මයන් ගත්තයින් පස්සේ ඒවා ඒ මනාව දැන ඒ සංප්‍රයුක්ත ධර්මයන් ටිකක් මනාව දැනගන්නවා කියන කටයුත්තේදී මේක මේ ගෙනියනවා කියලා අර්ථය තමයි කියන්නේ. නිකන් අරගෙන යනවා නීති නිධාතුවේ තියෙන අර්ථයනේ. ඒ ගෙනියනවා කියන අර්ථය තමයි මෙතන මේ විශේෂයෙන් ගන්න තියෙන්නේ. එතකොට එහෙම ගෙනියන හින්දා තමයි පරිනායකා කියලා කියන්නේ. ඊට පස්සේ විපස්සනා කියනවා කිව්වනේ ඒක. ඊට පස්සේ සම්පජඤ්ඤ කියන එක කිව්වද? සම්මා ප්‍රකාරේහි අනිච්ඡාදීනි ජානාතීති සම්පජඤ්ඤං සම්මා ප්‍රකාරේහි මනා ආකාරයෙන් අනිච්ඡාදීනි අනිච්ඡාදිය ජානාති ඉති දැනගන්නේනුයි සම්පජඤ්ඤං සම්පජඤ්ඤයයි. උප්පත පටිපන්නේ සින්ධවේ වීතිං ආරෝපණත්තං විජ්ජන පතෝදෝ විය උප්පතේ දාවනකං කූට චිත්තං වීතිං ආරෝපණත්තං විජ්ජතිති පතෝදෝ විය පතෝදෝ උප්පත පටිපන්නේ නොමග ගිය සින්ධවේ අශ්වයන් වීතිං ආරෝපණත්තං වීතියට ගෙනීම පිණිස විජ්ජන පතෝදෝ විය ගසන කෙවිටමෙන් උප්පතේ දාවනකං නොමග දුවන්නා වූ කූට චිත්තං හීලෑන වූ සිත වීතිං ආරෝපණත්තං මාර්ගයට නැංවීම පිණිස විජ්ජති ඉති ගසයිනුයි පතෝදෝ විය කෙවිටමෙන් පතෝදයයි. ඒක හරිද සන්නද? පතෝ දියන්නේ කෙවිට කියන අර්ථය තමයි කියන්නේ. ඉතින් කීපාර්ථය තමයි කියන්නේ. දැන් ඔය කියන්නේ මේ උප්පතේ දාවනකං කුඩ චිත්තං කියලා කියන්නේ ඉතින් මේ අකුසලේ යනවනේ හිත අකුසල පක්ෂයේ දුවනවනේ. ඒකට ඒ අකුසල් පක්ෂයේ දුවන සිතට එහෙම වෙන්නේ දුවන්න දෙන්නේ නැතිව මේ ඒ කාම ගුණයන්හි දුවන්න දෙන්නේ නැතිව මේ කර්මස්ථානාදී මේ නිවැරදි වීතියට ආරෝපණය කරනවා නංවනවා. ඒ නිසා තමයි මෙතන මේ පතෝදෝ විය මේ කෙවිතක් වගේ නිසා තමයි පතෝදෝ කියලා කියන්නේ. හරි. දැන් අපි එතනින් අද පන්ති නතර කරමු. ඊළඟ ටික අපි ඊළඟ දවසේ විස්තර කරගනිමු.